අයිබෝවන් දුවල පුතාලා සියලුම දෙනාම බොහොම ආදරෙන් සෙනෙහසින් පිළිගන්නවා. මම හිතනවා දැන් මේ සුපුරුදු තේමා වාදනය ඇහෙනකොටම දුවල පුතාලා කොතන හිටියත් දුවගෙන ඇවිත් ආලින්දයේ පුංචි තිරේ ඉදිරියේ වාඩි වෙලා අපේ ගුරුගෙදර වැඩසටහනත් එක්ක එකතු වෙයි කියලා. අපි අද ගුරුගෙදර අරුණැල්ල වාර්තාමය සංග්‍රාමයේ වැඩසටහනක් විදිහට විකාශය කරන්න බලාපොරොත්තු වෙන්නේ හරි අපූර්ව මාතෘකාවක් ගැන. ඔයාලත් අපිත් ජීවත් වෙලා ඉන්න මේ අපූර්ව ලෝකය පිළිබඳව අපේ පැරණි අය හිතපු විදිහ, ඒගොල්ලෝ සොයා බැලීම් කරපු විදිහ මේවා පිළිබඳ හරි අපූර්ව කතා බහක යෙදුනොත් හොඳයි කියලා අපිට හිතුණා. අපි බලමු මේ අසිරිමත් ලෝකය කොයි වගේද? එහෙමත් නැත්නම් ඒක පිළිබඳව පැරැන්නන්ගේ අදහස තිබුණේ මොකක්ද? ඔවුන් මේ පිළිබඳ හැදෑරුවේ කොහොමද? ආදී වශයෙන් කතා කරනකොට පුතේ මේ පිළිබඳ ලියවුණු හරි අපූර්ව පොතක් තියෙනවා. රුසියානු ජාතික ඇනටෝලි තොම්ලින්ගේ How People Discovered the Shape of the Earth කියන කෘතිය මේක සිංහලට පරිවර්තනය කරලා තියෙනවා ප්‍රකට පරිවර්තකයෙක් වෙච්චි දැදිගම වී රුද්‍රිගු මහත්මයා. ඉතින් මේ පාඩමට සම්බන්ධ වෙන මේ කොටසට සම්බන්ධ වෙන මේ අසිරිමත් ලෝකයේ පිළිබඳ කතා බහකට අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ කොළොන්නාව හෙන්රි ස්ටීල් ඕල්කට් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමා සුසන්ත කරුණාරත්න මහත්මයා. මම එතුමාව ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන් මංජුල මහත්මයා. ඒ වගේම අද අපිත් එක්ක කතා බහට එකතු වෙලා ඉන්නවා මහියංගනය අධ්‍යාපන කලාපයේ සේරාන ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්ය සමන් කුමාර මහත්මයා. එතුමාවත් අපි ආයිබෝවන් කියලා පිළිගන්නවා. හොඳයි. අපි මෙතුමන්ලත් එක්ක මේ කතා බහට එකතු වෙනකොට මම මුලින්ම අපේ සමන් මහත්මයාගෙන් දැනගන්න කැමති දැන් මේ අපි ජීවත් වෙන ලෝකය අපි දැන් කවුරුත් දන්නවා ගෝලාකාරයි කියන එක. මේ ගෝලාකාර බව ලෝකෙට මුලින්ම හොයාගත්තේ කවුද? සිතුවේ කවුද කියන එක පිළිබඳ අපිට පුංචි පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳයි කියලා. හොඳයි. ඔබතුමා හරි අපූර්ව ප්‍රශ්නයක් මගෙන් ඇහුවේ. මේ ලෝකය ගෝලාකාරයි කියලා මුලින්ම ලෝකයට හඳුන්වා දුන්නේ කවුරුන්ද කියයි ඔබ මගෙන් විමසන්නේ. මට ඒකට දෙන්න තියෙන පිළිතුර නිශ්චිතවම මේ පිළිබඳව අදහසක් ඉදිරිපත් කරන්න අපහසුයි. ඒකට හේතුව පුරාණ ග්‍රීසිය වගේ රටවල් වල මේ ලෝකයේ ස්වභාවය පිළිබඳව විවිධ මත දරපු විද්‍යාඥයන් හිටියා. ඔවුන් රහසිගතව Tamanගේ මතයන් පිළිබඳව විවිධ අදහස් Tamanගේ සිත තුළ කැකෑරෙන තත්වයකට පත් වෙලා හිටියා. ඔවුන්ගේ මතයන් තුළ ඔවුන් කටයුතු කළා. ඒ අතරේ ඔබතුමා අහුව ප්‍රශ්නයට ඍජු පිළිතුරක් දෙන්න පුළුවන් විදිහේ විද්‍යාඥයෙක් පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. ඒ තමයි ග්‍රීසියේ විසුව පයිතගරස්. අපේ දුවලා පුතාලා ඉහළ පන්තිවලදී මේ පයිතගරස් පිළිබඳව ගොඩාක් කරුණු කාරණා ඉගෙන ගන්නවා. පහ ශ්‍රේණියේදී ඔබට මුලින්ම අපි හඳුන්වා දෙන්නේ මේ පෘථුවිය සම්බන්ධයෙන් මේ පෘථුවියේ හැඩය පිළිබඳව මුලින්ම ලෝකයට අදහසක් පළ කරපු විද්‍යාඥයා හැටියට තමයි පයිතගරස්. මේ විශ්වයේ මධ්‍යස්ථානය මොකක්ද කියලා මම ඔබතුමාගෙන් ඇහුවොත් ඔබතුමා මට දෙන උත්තරේ තමයි පෘථුවිය. පයිතගරස් වැඩිපුරම ලස්සනම හැඩය හැටියට අලංකාරම ජ්‍යාමිතික හැඩය හැටියට සැලකුවේ මේ වෘත්තය. එහෙම නැත්නම් මේ ගෝලය. ඒව නිසාම වෙන්න ඇති පයිතගරස්ට හිතුණා මේ පෘථුවියත් ගෝලාකාරයි කියලා. පයිතගරස් දරපු මේ මතය තවත් විද්‍යාඥයන් බොහෝ පිරිසක් දැරුවා. නමුත් ඒ කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ මේ පෘථුවිය ගෝලාකාරයි කියන මතය ඉදිරියට ගෙනියන්න සංවර්ධනාත්මක අදහස් ඉදිරිපත් කරමින්. ඒ නිසාම පයිතගරස් පිළිබඳව පමණයි අපිට මුලින් සඳහන් කරන්න පුළුවන්නේ මේ පෘථුවිය ගෝලාකාරයි කියන අදහස ලෝකයට මුලින්ම හඳුන්වා දුන්න විද්‍යාඥයා හැටියට. බොහොම ස්තුතියි සමන් සර්. දැන් මේ විදිහට පයිතගරස්ගෙන් ආරම්භ වෙලා කතා කරගෙන යද්දී අපිට තවත් විශිෂ්ට දාර්ශනිකයෙක් මුණ ගැහෙනවා. සුසන්ත සර් අපිට අපේ පොඩිත්තන්ට ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද පයිතගරස්ගෙන් ආරම්භ වෙච්ච මේ සොයා ගැනීම ඉදිරියට ගෙන ගිය ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වෙච්චි ඇරිස්ටෝටල් පිළිබඳව? ඔව් මේ මංජුල මහත්මයා ඇත්තටම ඇරිස්ටෝටල් ගැන හොයනකොට අපේ දුවල පුතාලා ඇරිස්ටෝටල් ජීවත් වුණේ කොහෙද මොන කාලෙද කියලා මුලින්ම දැනගන්න එක හරි වටිනවා. අද කාලේ
නව නව නිපැයුම් සොයා ගැනීම මහා විශාල විද්‍යාඥයෝ රැසක් ඉටු කරන උනාට දැන් මේ ක්‍රිස්තු පූර්ව ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්නටත් සියවස් 3කට විතර එහාදී ග්‍රීක කියන රටේ ඒ ග්‍රීසියේ ඇරිස්ටෝටල් කියන මහා පඬිවරයා බිහි වෙනවා. මේ ඇරිස්ටෝටල් කියන මහා පඬිවරයා අපේ දුවල පුතාලා ලෝක ඉතිහාසය ගැන එහෙම නැත්නම් වීර කතා ගැන කියවෙනවා නම් මේ දුවල පුතාලට මුණ ගැහෙනවා මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යය. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යය කියන්නේ ලෝකයේම මහා විශාල රාජ්‍යම් ප්‍රමාණයක් යටත් කරගත්තු අධිරාජ්‍යය. අන්නේ අධිරාජ්‍යයගේ ගුරුතුමා ආචාර්යවරයා තමයි ඇරිස්ටෝටල් කියන මහා පඬිවරයා. ඔහු දාර්ශනිකයෙක්. ඔහු සෑම විෂයක් පිළිබඳව දැන උගත්කම තිබිච්ච බහු විෂය මේ විද්‍යාඥයෙක්. ඒ වගේම මහා ඥානයක් සහිතව ලෝකයට අලුත් දේවල් ප්‍රකාශ කරපු මහා උගතෙක් වියතෙක් බුද්ධිමතෙක්. ඉතින් මේ ඇරිස්ටෝටල් එක විෂයකට විතරක් නෙවෙයි මංජුල මහත්මයා. විෂයන් ගණනාවකටම ඇරිස්ටෝටල් තමන්ගේ ඥාන මණ්ඩලය මෙහෙवला නව අලුත් සංකල්ප ලෝකයට එකතු කරලා තියෙනවා. ඇත්තටම දුවල පුතාලා මේ වෙලාව අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා නම් මතක තියාගන්න මේ ඇරිස්ටෝටල් වැනි අතීතයේ මේ අවුරුදු 2000 ගානකටත් එහා ජීවත් වෙච්ච මහා දාර්ශනිකයෝ එදා පළ කරපු මත පිහිටලා තමයි අද කාලේ නව නිපැවුම් නව සොයා ගැනීම ගණනාවක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ඇරිස්ටෝටල් ගැන කියනකොට මේ ලෝකය පිළිබඳවත් ලෝකයේ හැඩය පිළිබඳවත් ලෝකයේ ගෝලාකාර බව පිළිබඳවත් එහෙම නැත්නම් රෑ දිවාගත් සිදුවීම ගැන එහෙම නැත්නම් අපිට මාස අවුරුදු ගත වෙන විදිය ගැන සංඛ්‍යාත්මකව හා විද්‍යාත්මකව ඇරිස්ටෝටල් ඇත්තටම විශාල අදහසක් පළ කරලා තියෙනවා. ඒ කාලේ තිබිච්ච සමාජය, ඒ වගේම තිබිච්ච පර්යේෂණ උපකරණ, පර්යේෂණ ක්‍රමවේද අන්න ඒ වගේ බොහොම අඩු පහසුකම් එක්ක තමයි මංජුල මහත්මයා ඒ කාලේ ඇරිස්ටෝටල් මේවා කරේ. අද වගේ විශාල උපකරණ රැසක් තිබුණේ නැහැ. ඒ හින්දා එවැනි පරිසරයක ඇරිස්ටෝටල් මහා ප්‍රඥෙක් වුණා ග්‍රීසියෙන් ලෝකයට. බොහොම ස්තුතියි සුවඳ සර්. දැන් අපි ওই කතාව ඉස්සරහට අරගෙන යනකොට පයිතගරස් ගෙන් ආරම්භ වුණා. ඊට පස්සේ ඇරිස්ටෝටල්ගේ අදහස් ඉදිරියට ගෙනියද්දී අපිට මේ ලෝක තොරතුරු වලදී හම්බ වෙනවා චන්ද්‍රග්‍රහණය පිළිබඳව මිනිස්සු දරුවේ හරි බියජනක දෙයක් හැටියට තමයි මේක සැලකුවේ. සමන් සර් අපිට ටිකක් විස්තර කරනවද මේ චන්ද්‍රග්‍රහණය වගේ දේවල් පිළිබඳව මිනිස්සු දරපු ආකල්පය මොකද්ද? ඒව පිළිබඳව ඇරිස්ටෝටල්ගේ ප්‍රතිචාරය වුණේ මොකද්ද කියන්නේ? ඒක අභිරහසක්. චන්ද්‍රග්‍රහණය කියන එක අභිරහසක්. ඒවක මිනිසු බිහිතියට පත් කළ මහා භයානක දෙයක් හැටියට තමයි චන්ද්‍රග්‍රහණය සැලකුවේ. අපි මේ කතා කරන්නේ මීට වසර ගණනාවකට එපිට අතීතයක් පිළිබඳව. ඒ කාලයේ එකවරම සඳ තියෙන රාත්‍රියක අන්ධකාරයේ පැතිරුණාම මිනිස්සු බීතියටපත් වුණා. ඒකට හේතුව මම මුලින් සඳහන් කළ මේ අභිරහස කියන කාරණය තමයි. මේ සිදුවන්නේ කුමක් නිසාද යන්න පිළිබඳව මනා අවබෝධයක් මීට හේතුවක් හඳුනා ගන්න නොහැකි නිසා මිනිස්සු මේක මහා භයානක දෙයක් හැටියට සැලකුවා. සඳ එළියට මිනිස්සු ගොඩාක් ආදරය කළා. මේ රිදීවන් රැස් දහර මුළු ලෝකයටම වැටෙනකොට මිනිස්සුන්ගේ හිතවලට ලොකු සතුටක් සහනයක් දැනුණා. මිනිස්සු හිතුවා මෙන්න මේ මිනිස්සු විඳින මේ ආස්වාදය මේ සතුට නැතිකරන්න මහා රාක්ෂයෙක් දුෂ්ට බලවේගයක් මේ සඳ ගිලගත්තා කියලා. මෙන්න මේ රාක්ෂයාගෙන් බේරෙන්න මේ රාක්ෂයා Tamanටත් විපතක් කරයි කියලා හිතපු ඒවක මිනිස්සු මහා අමුතු දේවල් කරන්න පටන් ගත්තා. ඔවුන් Tamanගේ දූ දරුවන් Tamanගේ නිවෙස් වලට අරගෙන ගිහිල්ලා දොර ජනෙල් වැහුවා. ගෙවල් වල ස්වභාවිකව ඇති වුණු සිදුරු තිබුණා නම් මේ සිදුරු පවා වහන්න ඒ මිනිස්සු පෙළඹුණා. ඇයි? මේක මහා දුෂ්ට බලවේගයක බලපෑමක් කියලා තමයි මේ මිනිස්සු හිතන්න ගත්තේ. ඒ විතරක් නෙවෙයි. මෙන්න මේ දුෂ්ටයා විසින් මේ චන්ද්‍රග්‍රහණය නම් වූ අභිරහස ඇති කරන දුෂ්ටයා විසින් මිනිස්සුන්ට භයානක ලෙඩ රෝග ඇති කරයි කියලා ඒවක මිනිස්සු කල්පනා කරා. මොනවා වෙන්න පුළුවන්ද? හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වසංගත රෝග ඖෂධ හරියට හොයාගන්න බැරි රෝග පතුරවන්න පුළුවන්. ඒ නිසා මේ මිනිස්සු උත්සාහ කරා පුළුවන් තරම් මේ චන්ද්‍රග්‍රහණය ඇතිවන මොහොතක ආවරණය වෙලා ඉන්න. ඒ ආවරණය වෙන්න ඔවුන්
යොදාගත්තේ Tamanගේ නිවස වාසය කළ ගල් ගුහාව මෙවැනි තැන්. මෙන්න මේ විදිහට තමයි අතීත මිනිසා චන්ද්‍රග්‍රහණය දිහා බැලුවේ. ස්තුතියි සමන්ස. දැන් දුවල පුතාලට තේරෙනවනේ අද නම් දුවල පුතාලා පවා දන්නවා මේ චන්ද්‍රග්‍රහණ වෙන්නේ කොහොමද ඒකට බලපාන හේතුව. හැබැයි අතීතයේ වාසය කරපු මුතුන් මිත්තන් මේ පිළිබඳව මොනතරම් බියජනක හැඟීමක්ද ඇති කරගෙන තිබුණේ කියන එක සමන් සර් බොහොම අපූර්වට පැහැදිලි කරා. දැන් අපි සුසන්ත සර් ගාවට යමු වෙන්න කැමතියි. දැන් මේ වගේ පසුබිමක තිබිච්චි මේ චන්ද්‍රග්‍රහණ පිළිබඳ නිරීක්ෂණයට ඇරිස්ටෝටල් යමුනේ ඇයි? එයා කොහොමද මේක නිරීක්ෂණය කරේ? මොනවද අපි එකකින් අපේ ලෝකයට එකතු කරගත්තු දේවල්? ඔව් මංජල මහත්මයා දැන් සමන් මහත්මයා කිව්ව තැනින්ම පටන් ගන්න වෙනවා මේක අභිරහසක් නේ කාලේ. අද නම් අභිරහසක් නොවේ. අද මේකට විවිධ යන්ත්‍ර සූත්‍ර ආදේශන ආකෘති යොදාගෙන මේක අපේ දුවල පුතාලා හොඳට ඉගෙන ගන්නවා, දන්නවා, දැනුම් තේරුම් තියෙනවා. විශ්වය ගැන තිබිච්ච අර භයානක බව, බීසුණු බව සහ කුතුහලය ඒකේ තිබුණු රහස දැන් ටිකක් එළි වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් දැන් මේ සමන් මහත්මයා කිව්වනේ අපේ මේක අභිරහසක් මේක දෘෂ්ටියක් විසින් දෙන මහා භයානක බලවේගයක්. ඒ නිසා ලෙඩ රෝග බෝ වුණා, වසංගත බෝ වුණා. හරි පුදුමයි. ඇරිස්ටෝටල් අන්න ඒ වගේ දවසක මහා කරුවලේ මේ එළියට ඇවිල්ලා අර නිවසින් අර චන්ද්‍රග්‍රහණය සිදුවන චන්ද්‍රයා දිහා තමන් අත තියෙන අර සරල උපකරණ වලින් නිරීක්ෂණය කරා. සමස්ත ග්‍රීක ජනතාවම ගෙවල් ඇතුලේ බින්ගෙවල් හදාගෙන ගල්ගුවා ඇතුලේ රිංගලා මේ මහා බලවේගයට බේරෙන්න මේ ලෙඩ දුක් වලින් බේරෙන්න මහන්සි ගනිද්දි ඇරිස්ටෝටල් බය නැතුව හරි පුදුමාකාර විදිහට මේ එළියට බහැලා බැලුවා ඇත්තට මේ මොකද වෙන්නේ කියලා. ඇයි එහෙම බැලුවේ? මංජුල් මහත්මයා අහපු ප්‍රශ්නෙට පිළිතුර දෙන්නේ ආන් එතන. එහෙම බැලුවේ යාට හිටියා මහා විශාල ශිෂ්‍ය පරම්පරාවක්. මේ ඇරිස්ටෝටල් හිටියා මහා විශාල ශිෂ්‍ය පරම්පරාවක්. මේ ශිෂ්‍ය පරම්පරාව ඇත්තටම ඇරිස්ටෝටල් නිසා පසු කාලීනව අපිට හම්බෙන පඬිවරු. ඇරිස්ටෝටල්ගේ ගෝලියෝ තමයි පසු කාලීනව පඬිවරු හැටියට අපිට ලෝකයේ ග්‍රීසියේ ඊළඟට හම්බ වෙන දාර්ශනිකයෝ සහ උගතුමියතුන්. එතකොට එයාලට උගන්වන්න ඕන වුණ ඇරිස්ටෝටල්ට මේ ලෝකයේ ගැන තියෙන අදහස මේ ලෝකයේ ඇත්තටම තැටියක් වගේද, පීරිසියක් වගේද, එහෙම නැත්නම් මේ ගෙඩියකින් අර්ධයක් වගේද, එහෙම නැත්නම් මේක බෝලයක් වගේ ගෝලයක්ද කියන එක ඇරිස්ටෝටල්ට අවශ්‍ය වුණා තමන්ගේ ශිෂ්‍යයන්ට උගන්වන්න. අන්න එතෙන්දී ඇරිස්ටෝටල් තීරණය කරනවා මේ මිනිස්සු ඔක්කොම භයානකව ප්‍රතික්ෂේප කරන එළියට බහින මහා බියකරු රාත්‍රියේ බය නැතුව එළියට බහැලා තමන්ගේ ශිෂ්‍යයෝ වෙනුවෙන් මේ පරීක්ෂණය කරන්න. මොකද්ද මේ පරීක්ෂණය? ඇත්තටම පෘථුවිය අර මේ විශ්වයේ පාලක මධ්‍යස්ථානය කියලා හඳුන්වන මේ සමන් මහත්මයාත් එහෙම කියපු මේ පාලක මධ්‍යස්ථානයේ ඇත්තටම මොන හැඩයෙන් යුතු වස්තුවක්ද, මොන හැඩයෙන් යුක්තද කියලා ඇරිස්ටෝටල්ට අවශ්‍ය වුණා. එවක සමාජයේට අර මැසිඩෝනියාව පාලනය කරපු ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යව වගේ මහා නායකයින් බිහි කරපු ඇරිස්ටෝටල් ඕන වුණා ලෝකයට කියන්න මේ ලෝකයේ හැඩය මොකක්ද කියලා. ඒකටයි ඇත්තටම ඇරිස්ටෝටල් මහන්සි වුණේ. ඒකට ඇරිස්ටෝටල් ගොඩාක් මහන්සි වුණා. ඇරිස්ටෝටල් ඇත්තටම අපි අත තියෙන තමන් පාවිච්චි කරන විවිධ වස්තුන් අරගෙන එක එක හැඩේ එහෙම උත්සාහයක් දැරුවා මේ ඇරිස්ටෝටල්. ලෝකය ගෝලාකාරයි කියන්නේ මේ අපි සෙල්ලම් කරන බෝලයක්. එහෙම නැත්නම් දැන් අපි ආදර්ශ ආකෘතියකට හදාගෙන තියෙන පෘථිවි ආකෘතිය, ඒ වගේ හැඩය තියෙන විවිධ වස්තු අරගෙන මැටි ගුලි, ඊට පස්සේ ඒකට පරස්පර විරුද්ධ හැඩ තියෙන ඝන වස්තු අරගෙන ඇරිස්ටෝටල් හරියට මහන්සි වුණා මේ ලෝකය ගෝලාකාරයි කියලා කියන්න. මම හිතන්නේ මංජුල් මහත්තයා ඒකයි හේතුව ඇරිස්ටෝටල් ඇත්තටම ඇයි මොකටද මේ මහන්සි වුනේ කියන්නේ. ඔව් ස්තුතියි සුසන්ස. මට හිතෙනවා අපේ මේ පුංචි දුවල පුතාලා ආසාවෙන් ඇති මේ පරීක්ෂණය කොහොමද කළේ, මොන වගේ ආකාරයකටද මේ පරීක්ෂණය කරේ කියන එක පිළිබඳ පුංචි සමරූපණයක් කරන්න තිබුණා නම් හොඳයි කියලා ඔවුන්ට වඩාත් හොඳින් පැහැදිලි වෙන්න අපිට බැරිද මේ වගේ අවස්ථාවක් උදා කරගන්න? ඔව් මේ සමන් මහත්මයා ගෙනත් තියෙනවා කාරණා කීපයක්. ඒක තමයි මම දැන් මට අවස්ථාවක් එයිද කියලා බලන් හිටියේ. ඔව්. දැන් සුසන්ත මහත්මයා පැහැදිලි කිරීම කරගෙන යද්දී දැන් අපි මිත්‍යාවක ඉඳලා යථාර්ථයට එමින් පවතිනවා වගේ දැනෙනවනේ. මිත්‍යාවෙන් විද්‍යාවට. ඔව්. මිත්‍යාවෙන් විද්‍යාවට අපි එනවා. එහෙම එන්න හේතු උනේ අර මිත්‍යාවන් වල එල්බගෙන හිටිය ලෝකයේ ඒ සමාජයේ
මිත්‍යාව යට කරගෙන විද්‍යාව දකින්න ඉදිරිපත් වුණු මහා වීරවරයෙක් නිසා. දැන් මෙතුමා සඳහන් කළේ එහෙම වීරවරයෙක් පිළිබඳව ඇරිස්ටෝටල්. දැන් ඇරිස්ටෝටල්ට ඕන වුණා සාධක සහිතව ඔප්පු කරන්න මේ පෘථුවියේ ගෝලාකාර බව. ඒ සඳහා මෙතුමා සඳහන් කළා වගේම සියලු දෙනාම අඳුරේ ගිලිලා ඉන්න මොහොතක ඔහු වෙනවා ආලෝකයට. ඇවිල්ලා කල්පනා කරනවා කොහොමද මම දරන මතය මේ මතයට ගොඩාක් ඈතින් ඉන්න මිනිස්සුන්ට තහවුරු කරන්නේ කියලා. මම පුංචි උදාහරණයකට පැහැදිලි කරන්න මට පොඩි අවස්ථාවක් දෙන්න. මේ තියෙන්නේ බොහොම ස්තුතියි. මේ තියෙන්නේ දොඩම් ගෙඩිය. දැන් අපි චන්ද්‍රග්‍රහණය ගැන ගොඩක් දේවල් කතා කරානේ. චන්ද්‍රග්‍රහණය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අපි කතා කරනකොට පෘථුවියේ හැඩය පිළිබඳව අපට අවබෝධයක් ගන්න පුළුවන්. දැන් ඇරිස්ටෝටල් තමයි මේ යථාර්ථයේ ලෝකයට එලිකරන්න මෙවැනි නිදසුනකින් කරුණු ගෙනහැර පාන්නේ Tamanගේ ශිෂ්‍ය ප්‍රජාවට. මෙන්න මේ දොඩම් ගෙඩිය කොයි අතට කැරකුවත් මේකට ආලෝකය නොවැටෙන පැත්තෙන් අපට සෙවණැල්ලක් දැක ගන්න පුළුවන්. මේ දොඩම් ගෙඩිය කොයි අතට කැරකුණත් ඒ සෙවණැල්ල වෙනස් වන්නේ නැහැ. දැන් මේ පරීක්ෂණය මේ විදිහට දරුවන් ඉස්සරහා ඇරිස්ටෝටල් කරනකොට ශිෂ්‍ය ප්‍රජාව කට අයාගෙන බලන් ඉන්නවා. මේ කියන්නේ ලෝකයට අලුත් ඇත්තක් නේද කියලා. මේ දොඩම් ගෙඩිය යනු ලෝකයද කියලා දැන් දරුවෝ හිතන්න ගන්නවා සාධක හේතු සහිතව. දැන් ඇරිස්ටෝටල් මේ විදිහට මේ ගෝලාකාර වස්තුවක් අරගෙන කරකවලා මේකේ හෙවණැල්ල නිරීක්ෂණය කරන්න දරුවන්ට දුන්නාම දරුවන් තුල ටිකෙන් ටික තහවුරු වෙන්න ගන්නවා ලෝකේ ගෝලාකාරයි කියලා. ඉතින් ඊට වඩා වෙනස් දෙයක් අරගෙන මේක රොටියක් සමන් මහත්මයා. දැන් මේ දොඩම් ගෙඩියෙන් හැම විටම ආපු සෙවණැල්ලේ හැඩය අපේ දරුවා අද දන්නවා ඒක හැඩය වෘත්තාකාර හැඩයක් තමයි ආවේ. හැබැයි රොටිය දැන් මෙහෙම දුවලා පුතාලාට පේනකොට මේ පැත්තට අපි ආලෝකයක් ලබා දුන්නොත් මේ රොටියට මේ පැත්තට පේන සෙවණැල්ල වෘත්තාකාරයි. දැන් මේක කැරකෙනවා නම් මේ විදිහට හැරුණොත් දැන් ඔබට පුළුවන් දුවේ පුතේ මේක කරලත් බලන්න. මේ පැත්තෙන් අපි ආලෝකයක් ලබා දුන්නොත් මේ රොටියේ සෙවණැල්ල දැන් වෘත්තාකාර නැහැ. සමහර විට ඔබට රේඛාවක් වගේ පේන්න පුළුවන්. ඉරක් වගේ පේන්න පුළුවන්. දැන් මේ විදිහට වෙනස් විදිහේ ද්‍රව්‍ය දෙකක් අරගෙන මේකේ හෙවණැල්ල පිළිබඳව Tamanගේ ශිෂ්‍ය ප්‍රජාවට පැහැදිලි කරන ආකාරය දිහා ආසාවෙන් බලන් හිටිය දරුවෝ තුල දැන් ටිකෙන් ටික තහවුරු වෙනවා. ඇත්තටම ලෝකය මේ රොටියක් වගේ පැතලි දෙයක් නෙවෙයි. එහෙමනම් මේ ලෝකය ගෝලාකාර වෙන්න ඇති කියලා. මංජුල මහත්තයා බලාපොරොත්තු වෙන්නේ මේකමද නැත්නම්? ඔව් මම බලාපොරොත්තු වෙන්නේ ටිකක් ඇරිස්ටෝටල් කොයි වගේ කෙනෙක්ද, ඔහු ඇඳුම් කොහොමද මේ පරීක්ෂණය කරන්නේ කියලා කියන්න. මට දැනගන්න ලැබුණා ඔබතුමාලා සූදානමින් ඉන්නවා කියලා. දෙපළටම අපි ආරාධනා කරනවා අපිට අපේ දරුවෝ වෙනුවෙන් ඒ කාර්ය පොඩ්ඩක් ඉදිරිපත් කිරීමක් හැටියට කරන්න කියන එක. ඔව් මංජුල මහත්තයා දැන් ඇත්තටම මෙවැනි වැඩසටහනකදී අපිට පෙන්වන්න පුළුවන් සීමිත ක්‍රමය තමයි මේ දොඩම් සහ මේ රොටියක් ගෙනලා සමන් මහත්මයා මේ කරන්නේ. මේ ඇරිස්ටෝටල් පාවිච්චි කරේ ඇත්තටම ඒ කාලෙත් මේ රොටිය සහ දොඩම් ගෙඩියම තමයි. දොඩම් ගෙඩියක් අරගෙන සූර්යාලෝකයේන යම්කිසි ආලෝක පතිත වීමකට අල්ලලා තමයි තමන්ගේ ශිෂ්‍යයින්ට පෙන්වුවේ මේ සමන් මහත්තයා පෙන්වුව විදිහට අනිත් පැත්තෙන් බිමට පතිත වෙන සෙවණැල්ලේ හැඩය. ඊට පස්සේ රොටිය අරගෙන පෙන්වුවා රොටිය ඒ ආලෝකයට අල්ලපුවාම සෙවණැල්ල පතිත වෙන විදිය. හැබැයි ඒක හරි අපූර්ව පරීක්ෂණයක් නේ. ඒක ඇරිස්ටෝටල්ම කරපු විදිය පෙන්වන්න අපිට අමාරුයි. හේතුව ඇරිස්ටෝටල් වසර 2300කට විතර එහා පැත්තට ගියාම තමයි ඇරිස්ටෝටල්ගේ ජීවිත කතාව අපිට මුණ ගැහෙන්නේ. ඇරිස්ටෝටල්ගේ හැඩය ගැනත් තියෙන්නේ අපිට රූපමය සංකල්පයක් විතරයි. අපිට බැරිද පොඩි අය වෙනුවෙන් පුංචි ඉදිරිපත් කිරීමක් කරන්න? අපිට පුළුවන් වෙයි එහෙම ඒකට උත්සාහ කරන්න නේද සමන් මහත්මයා? දැකලා තියෙන පින්තූර විදිහට අපි සුසාන්ත මහත්මයාවම ඇරිස්ටෝටල් කරන්න උත්සාහ කරමු. වෙනවා නම් ළමයින් ගොඩක් කැමති වෙයි. ඔව් මේමයි මට ඇරිස්ටෝටල් වගේ වෙන්න පුළුවන් මිසක ඇරිස්ටෝටල් වෙන්න බෑ දුවේ පුතේ. හේතුව ඇරිස්ටෝටල් කියන්නේ මහා ප්‍රඥෙක්, බහු විෂයන් ප්‍රමාණයක් පිළිබඳ දැනුම තිබිච්ච. මම උත්සාහ කරනවා ඇරිස්ටෝටල් ඇඳගෙන හිටපු ඇඳුමක් පැළඳුමක් එහෙම ඇඳලා මගේ දුවලා පුතාලට ඇරිස්ටෝටල් කරපු විදිය කරලා පෙන්නන්න. බලමු උත්සාහය සාර්ථක වේද කියලා. මා ප්‍රියාදර දරුවනි, අද අපගේ පාඩම වන්නේ අප ජීවත් වන මේ ලෝකය කුමන හැඩයෙන් පවතිනවාද යන්න විමසා බැලීමයි.
ඇත්තෙන්ම ශිෂ්‍යයනි, අප ජීවත් වන මේ පෘථුවිය කුමන හැඩයක් ගන්නවාද? ඔබ දන්නවාද? හොඳයි. අද අපි සොයා බලමු අප ජීවත් වන මේ ලෝකය කුමන හැඩයක් ගන්නවාද යන්න. මේ අප මත පතිත වන්නේ සූර්යාගේ රශ්මි කදම්බයයි. මාද ඔබට අප ජීවත් වන මේ පෘථිවියේ හැඩය කුමක්ද යන්න සාක්ෂාත් කර පෙන්වන්න සූදානම්. හොඳයි සිසු දරුවනි, මේ මාත ඇත්තේ පූපයක්, රොටියක්. ඔබද මාද අනුභවයට ගන්නා රොටියක්. මා මේ මොහොතේ අපි අනුභව කරන මේ රොටිය අප මත පතිත වන මේ සූර්ය රශ්මිය වෙත දිගු කරනවා. බලන්න සිසුවනි, මේ පොළොව මත පතිත වන සෙවණැල්ලෙහි හැඩය. එය වෘත්තාකාරයි. එය චක්‍රාකාරයි. මා දැන් සූර්ය රශ්මියට රොටිය අල්ලා සිටින හැඩය වෙනස් කරනවා. දැන් ඔබට දිස්වන්නේ කුමක්ද දරුවනි? ඔබට දිස්වන්නේ සරල වූ රේඛාවක හැඩයෙන් යුත් සෙවණැල්ලක්. එසේනම් අපේ පෘථිවිය මේ අප අනුභව කරන පූපයක් බඳුද? එසේ නැතහොත් රොටියක් බඳුද? නැත. එසේ නොවේ. එසේනම් මා ඔබට දැන් පෙන්වන්නේ, ඔබේ දර්ශනයට ගෙන එන්නේ කපන ලද දොඩම් පළුවක්. මේ දොඩම් අර්ධය මා සූර්ය රශ්මිය දෙසට යොමු කරනවා. ඔබට මේ දිස්වන්නේ දොඩම් පළුවේ සෙවණැලි හැඩයයි. බලන්න සිසු දරුවනි, එය වෘත්තාකාර නොවේද? විශ්මයට කරුණ වන්නේ දරුවනි, මා මෙය අනෙක් අතට සූර්යා දෙසට යොමු කළ විටයි. මම එය සූර්යා දෙසට අඩකවය ප්‍රතිවිරුද්ධ විදියට ඇල්ලූ කල ඔබට පේන්නේ අඩ සඳ බඳු අර්ධ වෘත්තාකාර හැඩයක්. දැන් සිසු දරුවනි, ඔබට පේනවා අපේ පෘථුවිය මේ දොඩම් පළුවක් බඳු අර්ධ ගෝලාකාර හැඩයක් නොවන බව. හොඳයි, මෙන්න මගේ පරීක්ෂණයේ මහඟු ඵලය. අපි සම්පූර්ණ දොඩම් ගෙඩියක්, ගෝල හැඩ දොඩම් ගෙඩියක් සූර්ය රශ්මිය වෙත යොමු කරනවා. දැන් අපේ පොළොව මත පතිත වන සෙවණැල්ලේ හැඩය කෙබඳුද දරුවනි? එය වෘත්තාකාරයි. මා මේ දොඩම් ගෙඩිය මා සෙවණැල්ල වෙනස් වනවාද නැද්ද බලන්නට මාගේ ඇඟිලි මත කරකවනවා. කුමන අතට කැරකුවද දොඩම් ගෙඩියේ සෙවණැල්ලේ හැඩය වෘත්තාකාරයෙන් එක බිඳකුදු වෙනස් වන්නේ නැත සිසු දරුවනි. එහෙනම් චන්ද්‍රයා මත පතිත වන අපගේ සෙවණැල්ලේ හැඩයද සෑම විටම වෘත්තාකාර වන්නේද? අප ජීවත් වන පෘථුවිය
මේ දොඩම් ගෙඩියේ හැඩය නැතහොත් ගෝලාකාර වන නිසා නොවේද? මා ප්‍රියාදර සිසු දරුවනේ, මාගේ නිගමනය වන්නේ අප ජීවත් වන පෘථුවියද මාගේ මේ අතෙහි රැඳී ඇති දොඩමේ හැඩය එසේ නැතහොත් ගෝලාකාර හැඩයෙන් යුක්ත බවයි. හොඳයි පුංචි දුවල පුතාලට අපූර්ව අත්දැකීමක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. වසර 2000කට 2300කට විතර එහාට ගිහින් ග්‍රීසියේ මහා දාර්ශනික ඇරිස්ටෝටල් කොයි වගේද මේ පරීක්ෂණයට සම්බන්ධ වුණේ කියන එක පිළිබඳව නොමකෙන්න මතක සටහනක් ඇති වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. දැන් මේ විදිහට ගිහින් අපි මේ පෘථිවියේ ගෝලාකාර බව පිළිබඳව සොයාගත්තු මේ සොයා ගැනීම අපිට පුළුවන් ද අපේ පුංචි දුවල පුතාලා වෙනුවෙන් පුංචි රූපරාමු කීපයක් එක්ක වඩාත් විද්‍යාත්මක පැත්තෙන් තහවුරු කිරීමක් කරන්න. මම ඔබ දෙපළටම ආරාධනා කරනවා විශේෂයෙන් සමන් සර්. හොඳයි. දැන් මේ වෙනකොට දුවල පුතාලා අද ඉන්න දැනුම් මට්ටමට ලෝකයේත් පත් වෙලා එදා ලෝකය. දැන් ඇරිස්ටෝටල් විවිධ උත්සාහයන් දරමින් Tamanගේ ශිෂ්‍ය ප්‍රජාවට ලෝකයට හඳුන්වා දෙන්න උත්සාහ කරපු උත්සාහය දැන් සාර්ථක වෙලා තියෙනවා. දැන් චන්ද්‍රග්‍රහණය තවදුරටත් අභිරහසක් නෙවෙයි. ලෝකය ගෝලාකාරයි කියන එක තවදුරටත් අභිරහසක් නෙවෙයි. දැන් මේ දුවල පුතාලා දකින්නේ චන්ද්‍රග්‍රහණයක් මේ විශ්වයේ සිදුවන ආකාරය. මෙහිදී ඔබ දකින ආකාශ වස්තුන් තුනක්. මෙහිදී ඔබ දකින වස්තුන් තුනක් තියෙනවා. මුලින්ම බලන්න දුවල පුතාලාට පේනවා සූර්යයා. ඊළඟට ඔබ දකින්නේ පෘථුවිය. අයිනේම ඔබට පේනවා චන්ද්‍රයා. පුතේ සූර්යයයි චන්ද්‍රයයි අතරට පෘථුවිය පැමිණියාම චන්ද්‍රයාට සෙවණැල්ල වැටෙනවා පෘථුවිය. චන්ද්‍රයාට පෘථුවියේ සෙවණැල්ල වැටීම හේතුවෙන් චන්ද්‍රග්‍රහණය ඇති වෙනවා කියන එක තමයි මේ රූපරාමයෙන් දුවල පුතාලා පැහැදිලි කරන්නේ. මේක තවදුරටත් පැහැදිලි කරන්න අපේ සුසන්ත මහත්මයා සූදානම් වෙලා ඉන්නවා. ඕසමන් මහත්මයා දැන් අපිට මේ රූපරාමුව නැවත ගත්තොත් මේ චන්ද්‍රග්‍රහණය සිද්ධ වෙන්න ඕනේ මොන වගේ පොය දවසකද? දුවල පුතාලා දන්නව නේද චන්ද්‍රග්‍රහණයක් සිදු වෙන්නේ කුමන පොය දවසකද කියලා? පුර 15ක පොහොය දින එක තමයි චන්ද්‍රග්‍රහණයක් සිදුවන්නේ. හරියටම හරි. සමන් මහත්මයා දැන් මේ පුර 15ක පොයකනේ අපිට පුරාහඳ පේන්නේ. එතකොට මේ පුරාහඳ පේන දවසක තමයි මේ විදිහට පෘථිවියේ හෙවණැල්ල රාත්‍රී කාලයේදී අර අපිට පේන චන්ද්‍රයා මතට පතිත වෙනවා. ඒ චන්ද්‍රයා මතට පතිත වීම නිසා චන්ද්‍රයා කිසියම් වේලාවකට අපිට නොපෙනී ගොස් නැවත පේන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි අතීතයේ මිනිසා භයානකව තමන්ගේ ජීවිතයට ඇතුල් කරගත්තු නූතන මිනිසා බොහොම ආසාවෙන් පරිශ්‍රණ කරමින් රස විඳින චන්ද්‍රග්‍රහණය කියන ආසයේ සිදුවන විශ්මිතම ක්‍රියාවලිය. දැන් මම ලෑස්ති මේක මේ අපි ගාව තියෙන පුංචි ඇටවුමක් තියෙනවා මේක හදාගෙන ඇවිල්ලා පුංචි දරුවන්ට පෙන්වන්න අවශ්‍ය නිසාම මේ සාකච්ඡාව මම දන්නවා බොහෝ වෙලාවට අපේ දරුවෝ ගුරු ගෙදර අරුණැල්ලත් එක්ක එකතු වෙන දරුවෝ මම දැකලා තියෙනවා. දරුවෝ වැඩියෙන් මේක බලනවා සමන් මහත්මයා. නිසා අපි සූදානම් මේ ඇටවුමත් එක්ක එකතු වෙලා කොහොමද මේ චන්ද්‍රග්‍රහණය සිද්ධ වෙන්නේ කියලා කියාපාන්න ක්‍රියාකාරකමක් එක්කම. එහෙනම් පයිතගරස්ගෙන් පටන් අරන් ඇරිස්ටෝටල් හරහා වැඩි දියුණු වෙලා දැන් ආපු මේ දැනුම මේ පුංචි ඇටවුම ඔස්සේ පුංචි දුවල පුතාලට ලබා දෙන්නටයි උත්සාහ කරන්නේ. අපි දෙපළටම ස්තුතිවන්ත වෙනවා මේ මහන්සි වෙලා මේක කරාට. ඔන්න දුවල පුතාලා සියලුම දෙනා එකතු වෙන්න මේ පුංචි ඇටවුමේ ක්‍රියාකාරීකමත් එක්ක ඔබට වඩාත් හොඳින් මේ කරුණ තහවුරු වෙයි. දයබර දුවපුතේ ඔබට අපි සූදානම් වන්නේ මේ යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වන චන්ද්‍රග්‍රහණය පෙන්වන ඇටෝම ආශ්‍රයෙන් එක කියලා දෙන්නයි. ඔබට පේනවා පෘථුවිය සූර්යයා වටා කැරකෙමින් යනවා. මේ පෘථුවිය වටේ කැරකෙන්නේ චන්ද්‍රයා. ඔබට පේනවනේ. එහෙම ගමන් කරනකොට එක්තරා මොහොතකදී අපිට මුණ ගැහෙනවා පුර 15ක් පොහෝ දිනකදී මේ චන්ද්‍රයා කියන කුඩා ග්‍රහ වස්තුවට පෘථුවිය කියන මහ විශාල ග්‍රහ වස්තුවේ හෙවණැල්ල පතිත වෙලා තියෙනවා. දුවල පුතාලට පේනවනේ. මේ කළුවර වෙලා තියෙන අඳුර වෙලා තියෙන චන්ද්‍රයාගේ ඒ චන්ද්‍රග්‍රහණය සිදුවන වෙලාවට අපිට නොපෙනී යන ආකාරයේ හෙවණැල්ල වැටලා තියෙන හිඳයි පෘථුවිය. පෘථුවිය කියන මහා ග්‍රහ වස්තුව සූර්යයයි චන්ද්‍රයයි මැද්දට ඇවිල්ලා මේ පෘථුවියේ හෙවණැල්ලෙන් චන්ද්‍රයා වහ ගන්නවා. පෘථුවියේ හෙවණැල්ල වැටෙනවා චන්ද්‍රයා මතට. එතකොට පෘථුවියේ හෙවණැල්ල චන්ද්‍රයා මතට වැටුනහම
පුරපසළොස්වක පොහොයකදී අර අපිට පිනිපිනි තිබිච්ච චන්ද්‍රයාව හඳ අපිට නොපෙනී යනවා ටික වෙලාවකට. අන්නේ වෙලාවට තමයි අපි කියන්නේ පූර්ණ චන්ද්‍රග්‍රහණය සිද්ධ වුණා කියලා. ඒ පූර්ණ චන්ද්‍රග්‍රහණය සිද්ධ වෙන්න හේතු උනේ සූර්යයයි චන්ද්‍රයයි මැද්දට පෘථිවිය පැමිණීම නිසා. එතකොට රාත්‍රී කාලේ පුරපසළොස්වක පොහොය දිනයක අපිට පුරහඳ පේන දවසක කිසියම් පුංචි කාල සීමාවකට චන්ද්‍රයා අඳුරු වෙලා නොපෙනී ගොස් නැවත පේනවා පුරහඳ වගේ. අන්න ඒක තමයි චන්ද්‍රග්‍රහණය. හොඳයි මංජුල මහත්මයා. මම හිතන්නේ ඇරිස්ටෝටල් එදා අපිට කියා දීපු පාඩම අද අපි අරුණෙල් වැඩසටහනින් ඉඳන් මේ කියා දුන්නු ප්‍රමාණය මම හිතන්නේ ප්‍රමාණවත් වේවි කියලා අපේ දරුවන්ට යමක් ඉගෙන ගන්න. මම හිතනවා ඊටාම ප්‍රමාණවත් වෙන්නට ඇති අපේ පුංචි දුවල පුතාලට මේ ඇටවුම් මගින් කියා දුන්නු කාරණාව අනුව ඔබට පැහැදිලි වෙනවා චන්ද්‍රග්‍රහණයකදී වැටෙන සෙවණැල්ල අනුව පෘථිවියේ හැඩය ගෝලාකාරයි කියන එක ඇරිස්ටෝටල් කියා දුන්නු බව. මට ඉතා සරල පුංචි පැහැදිලි කිරීමක් කරන්න ඔබ දෙපළටම ආරාධනා කරනවා. ඇරිස්ටෝටල්ට බැරි වුණා එකම එක ප්‍රශ්නයකට උත්තර හොයාගන්න ඒ කාලෙදී. මේ හැඩයත් එක්ක ගිය ගමනකදී සුසන්ස මොකක්ද? මංජුල මහත්මයා කාරණාව මේකයි. දැන් මේ ලෝකයේ ගෝලාකාර නම් අපේ මිනිස්සුන්ට ඒ කාලේ ආපු ප්‍රශ්නය තමයි දැන් මේ ලෝකේ උතුරු අර්ධගෝලය නෙවෙයි. දැන් අපි මේ දොඩංගෙඩිය ගත්තොත් මේ උතුරු අර්ධගෝලේ නම් මිනිස්සුන්ට හිටගෙන තම තමන්ගේ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. හැබැයි මේ යට දකුණු අර්ධගෝලය ඒකේ කොහොමද මිනිස්සු හිටියේ කියලා ඒ කාලේ ප්‍රශ්නයක් පැන නැගුණා අර ශිෂ්‍යයින්ට. ඇරිස්ටෝටල් තුමාගෙන් මේ නිසි පිළිතුරක් ලැබුණේ නැහැ. හේතුව ඒ වෙනකොට ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳව එහෙම ලොකු සොයා ගැනීමක් ලොකු විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තිබුණ නැති නිසා. ඉතින් ඒ කාලේ තිබිච්ච තර්කයේ අවසාන ඵලය උනේ සමන් මහත්මයා මේ දක්ෂිණ අර්ධගෝලයේ මංජුල මහත්මයා ජනතාව මිනිස්සු පදිංචි වෙලා හිටියේ නැහැ ජීවත් වෙන්නේ නැහැ. මිනිස්සු ජීවත් වෙන්නේ මේ දොඩංගෙඩිය උඩ කෑල්ලේ වගේ තමයි කියලා තමයි ඒ කාලේ කියලා දීලා තිබුණේ. හොඳයි. එහෙමනම් අද මේ වැඩසටහනට ඔබ දෙපළ දක්වපු දායකත්වයේ පිළිබඳව විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙමින් අපි ප්‍රාර්ථනා කරනවා මේ වගේම වැඩසටහන් වලින් අපේ දරු පරපුර දැනුවත් කරන්නට ඔබ දෙපළටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ආයුබෝවන් සුසන්ත සර් අද වැඩසටහනට සහභාගී වීම පිළිබඳ සමන් සර් ඔබතුමන්ටත් අපි ආයුබෝවන් කියලා සමුදෙන්නට තීරණය කරනවා. ආදරණීය දුවේ පුතේ මේ වගේම අරුත්බර වැඩසටහනකින් අපි ආය දවසකදී මුණ ගැහිමු. එතෙක් දුවල පුතාලා සියලුම දෙනාටත් ආයුබෝවන් කියලා සමුගන්නවා.